ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සූදානම් වෙමු. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ පන්නිපිටිය මහල්වරාව කනත්ත පාරේ පදිංචි සමන්ති පෙරේරා සහ ප්‍රභාත් සේරසිංහ යන අය විසින්. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපය වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධුරන්දර අතිපූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතවලට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ අපි කාගේ ජීවිතවලට බලපාන බුදුරජාණන් වහන්සේ අනාගත බයක් උපදවාගෙන අප්‍රමාදීව වීරිය කළ යුතුයි කියලා ශ්‍රාවකයන්ට පෙන්නලා දීපු, හැබැයි බොහෝ දෙනෙක් විශ්වාස නොකරන, අපේ ඇසට නොපෙනෙන මේ අමනුස්ස බලවේග විපත් ඉදිරියේ ධර්මානුකූලව අපි කටයුතු කළ යුත්තේ කෙසේද? ඒ වගේම ආටානාටිය සූත්‍ර දේශනාව ඇසුරෙන් මේ අමනුස්්‍යයන්ගේ කරදර විපත් බාධා ඇතිවෙච්ච වෙලාවල කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මානුකූලව කටයුතු කළ යුත්තේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ රැකවරණය පිණිස, පහසු විහරණය පිණිස, ආරක්ෂාව පිණිස මේ ආටානාටිය නම් වූ දහම් පරියාය තුළ මේ දේශනාව තුළ සඳහන් වෙලා තියෙන්නේ මොන වගේ කාරණාද? මෙන්න මේ කාරණා අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් අපි ඊටාම පැහැදිලිව විස්තර ඇතුව ඔබට තියෙන සැක සංකා දුරු වෙලා යන හැටියට මේ ධර්ම දේශනාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා අනාගත බය සූත්‍රය. අනාගත බය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා, මහණෙනි, අනාගතයේ ගැන බියක් ඇති කරගෙන වීරිය වඩන්න. කෙලෙස් සහිතව ජීවත් වීම තුළ කොයි මොහොතේ මාව අමනුස්සයෙකුගේ ගොදුරක් බවට පත්වෙයිද දන්නේ. ඒ නිසා මං අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගන්නවා. අප්‍රමාදීව ධර්මාවබෝධය පිණිස මහන්සි ගන්නවා. මේ භයානක සංසාර දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න මං අප්‍රමාදීව වීරිය වඩනවා කියලා වීරිය වඩන්න කියනවා. අර අනාගතයේ ඇතිවෙන්න පුළුවන් අමනුස්ස බිය ගැන හිතලා.
ඊළඟට පිංහතුනි අද අපි මේ ජීවත් වෙන කාලේ මේ අමනුෂ්‍ය විපත් බොහෝ බහුල කාලයක්. ඔබ පිළිගත්තත් නැතත් ධර්මයේ සඳහන් වෙන කාරණ ඇසුරෙන් තමයි අපි මේ ඔබට විස්තර කරලා දෙන්නේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා මහා සාල කියලා දේශනාවක්. අංගුත්තර නිකායේ. මෙන්න මේ මහා සාල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වා අනාගතයේ මේ ලෝකෙට සිද්ධ වෙන විශාල විපත් 3ක් ගැන. ඒ තමයි මිනිස්යන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 100න් 15ට ආයුෂ පිරිහෙනකොට මේ මනුස්ස ලෝකෙ මිනිස්සු තුල අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. මිනිස්සු රාගයෙන් විකෘති වෙලා සත්තුන්ට අන්ත ජීවිත ගත කරන. එළුව බල්ලෝ බලල්ලු තිරිසන් වගේ. අද සමාජයේ දිහා බලපුවම අපිට පේනවා මිනිස්සු කොච්චරනම් තිරිසන් මට්ටමට සත්තුන්ට අන්ත මට්ටමට පත් වෙලාද. ද්වේෂය, කේන්තිය, වෛරය, ද්වේෂය, පලිගැනීම මේවා එන්න උස්සන්න වෙනවා. විෂම ලෝභය, ලෝභකම, අනුන්ගේ දේවල් අයිති කරගන්න, අනුන්ගේ දේවල් වලට ඊරිසියා කර සාප කර මේ ඒ අය වපුරපු දේවල් ඒ අය නෙලා ගන්නවා කියලා පිළිගන්න හිතන්න කැමති නෑ. තියෙන මිනිස්සයාට සාප කරන එක, යදින එක, අඩු ගානේ කරන්න දෙයක් නැත්නම් හදිහූනියන් හරි කරන එක තමයි සමාජයේ ස්වභාවය. එතකොට මිනිස්සු තුල මේ විෂම ලෝභය බලවත් වෙනවා. සමහර වෙලාවට මේ පොඩි ගනුදෙනු වලට එක්ක මේ ඉඩමකට එක්ක අතමාරුවක් කරගෙන පුංචි මුදලකට රුපියල් 1000ට 2000ට 4500ට මිනි මරාගත්ත සිදුවීම් අපිට සමාජයේ අහන්න ලැබෙනවා. ලෝභකම මේක විෂම වෙලා මිනිස්සු තුල විකෘති වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය විකෘති විදිහේ ආසාවන් තුල විකෘති ආසාවන් මිනිස්සු තුල බලවත් වෙලා මිත්‍යා ධර්මයට යොමු වෙනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. මෙලවක් පරලවක් කියලා දෙයක් නෑ, පින්පව් කියලා දෙයක් නෑ, හොඳ නරක කියලා දෙයක් නෑ. ඕන පවක් ඕන අපරාධයක් කරලා මේ ඉන්න කාලේ කාලා බීලා හොඳට ඉඳපල්ලා. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙන්න සමාජය බලවත් වෙන මතය. දැන් බලන්න ඔය අදහස, ඔය කියන දේ මේ සමාජයේ අහන්න ලැබෙන්නේ නැද්ද කියලා. අද බොහෝ පිරිසක් එක කතා කරොත් ඕක තමයි බොහෝ දෙනෙක් සමහරට නමට බෞද්ධ වෙන්න පුළුවන්. මල් වට්ටි අරගෙන යනවා, පින්කමට යනවා, වැඳගෙන ඉන්නවා, සුදු ඇඳලා ඉන්නවා. හැබැයි ඒ අයගේ දෘෂ්ටි මතවාද ගත්තොත් ඔය වගේ දෘෂ්ටියක් තියෙන්නේ. මැරුණහම මොකෙක් වුණාම මොකද? කවුද ඕක දන්නේ? ඉන්නකම් කාලා බීලා ඉන්න එපා. ඒ නිසා හොඳින් හරි නරකින් හරි ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕනේ. අන්නේ මට්ටමේ මානසිකත්වයක් තමයි මේ සමාජයේ බොහෝ දෙනෙක් තුල තියෙන්නේ. එතකොට මේ කෙලෙස් බලවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි අනාගතේ විශාල විපත් 3ක් ලෝකේ බලවත් වෙනවා. ඒ තුල එකක් තමයි මිනිස්සු එකිනෙකා මේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මේ නිසාම කණ්ඩායම් බෙදෙනවා, ගම් නගර අනුව බෙදෙනවා, රට රටවල් අනුව බෙදෙනවා, ජාති අනුව බෙදෙනවා, කුල අනුව බෙදෙනවා, ගෝත්‍ර අනුව බෙදෙනවා. අවි ආයුධ තනාගෙන මිනිස්සු අනාගතේ මරා ගන්නවා, යුද්ධ කර ගන්නවා. ඒ හේතු කරගෙන අනාගතේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කිය. ඒක අද අමුතුවෙන් ඔබට විස්තර කරන්න දෙයක් නෑ. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට, කෙලෙස් බලවත් වෙනකොට මිනිස්යන් තුල පොළොවාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවිවරු මිනිස්යන්ගෙන් ඈත් වෙනවා. දෙවියන් මිනිස්සු ගැන කලකිරිලා මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. ඒ හේතු කරගෙන අනාගතයේ විශාල ස්වභාවික විපත් බලවත් වෙනවා කියන. භූමි කම්පා, නායාම්, සුනාමි, ගිනි කඳු පිපිරීම, වසංගත විශාල විපත් බලවත් වෙනවා. අද අපිට වේගෙන් මෙවැනි විපත් ගැන අහන්න ලැබෙනවා. 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් මිනිස්සු එක තැන මිය යන විපත් දිනෙන් දින වර්ධනය වෙනවා. ඔය කරුණු දෙක අපිට යම් මට්ටමින් පේන්න තියෙනවා. අපිට යම් මට්ටමින් ගණනය කරන්න පුළුවන්. අන්න අසවල් තැන බෝම්බේ පුපුරලා මෙච්චරක් මැරුණා. එක්කෝ අසවල් යුද්ධෙන්, පළවෙනි ලෝක යුද්ධෙන් මෙච්චර මැරුණා. දෙවෙනි ලෝක යුද්ධෙන් මෙච්චර මැරුණා. අර රටේ කෝලහල නිසා මෙච්චර මැරුණා. අපිට ගණන් හදාගන්න පුළුවන්. ඊළඟට භූමි කම්පාවෙන් මෙච්චරක් මැරුණා. සුනාමියෙන් මෙච්චරක් මැරුණා. අපි යම් මට්ටමින් ඒවත් ගණන් හදාගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තවත් විශාල විපතක් තියෙනවා ඒ වගේ. ඒ තමයි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට, අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන.
ඒ දරුණු අමනුස්්‍යයන් යක්ෂයන් ගම් නගර නියම් ගම් ජනපදවල අරක් ගන්නවා. අන්මනුෂ්‍ය ග්‍රහණයකට අනාගතයේ ලෝකයේ මිනිස්සු ලක්වෙනවා. ඒ හේතු කරගෙන 100,000 ගණන් මිනිස්සු අනාගතයේ අමනුස්ස විපත්වලින් මැරෙනවා කිය. අද අපිට ඒක ගණනය කරගන්න තේරෙන්නේ හොයන්න බෑ. මොකක් හරි ලෙඩක් පිටින් තියෙනවා. එදකොට අපිට පේනවා මෙවැනි විපතක් බුදුහාමුදුරුවෝ පෙන්නවා. දැන් අපි ඔබ හිතන්න මෙහෙම විශාලා මහනුවර ප්‍රශ්නය අපි කවුරුත් දන්නවනේ. රතන සූත්‍ර දේශනා කරන්න හේතු වෙච්ච කාරණේ විශාලා මහනුවර තුන්බිය මොකක්ද මේ තුන්බිය? රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය. එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩ රෝගත් එක්ක වසංගතේ වගේම දුර්භික්ෂයක් ඇති වුණා වගේම ඇසට නොපෙනෙන මේ බලවේග අමනුෂ්‍යයන් දේශනාවේ තියෙනවා යොදුන් ගණන් ඈත හිටපු මහා සැඩ අමනුස්්‍යයෝ යක්ෂයෝ නගරය අරක් ගත්තා කියන. අර මළමිනීවල ඕජාවුරා බොමින් අර මනුස්්‍යයන්ගේ ශරීරවලට ඇතුල් වෙලා මිනිස්සුන්ග තවතවට ලෙඩ කරමින් විපත් කරමින් අමනුස්්‍යයන් මේ නගර පිරිලා ඉතිටල අරක් ගත්තා. එතකොට අමනුස්්‍ය විපත්ත රෝග දුර්භික්ෂ මේ තුම්බි ඇතිවෙච්ච වෙලාවෙ තමයි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍ර දේශනා කරලා ඒ විශාලා මහනුවර නගර වාසීන්ව සුවපත් කරන්න. ඒ නිසා පින්වතුනි මේ කාරණා එක්ක අපිට තේරුම් ගන්න තියෙන ඉතාම වැදගත් බොහෝම ජීවිතයට අදාළ වෙන දේශනාවක් තියෙන. අපි අහලා තියෙන ওই දේශනාව. හැබැයි මේ දේශනාව ගැන මිනිස්සුන්ට නොයෙක් වැරදි මත වැරදි අදහස් සමාජගත වෙලා අපිට ඕන තරම් තියෙනවා. ආටානාටි දේශනාව. සමහරු නම ඇහෙනකොටත් බයයි. ඒ පිරිත යනකොටත් එක්ක අහනවා අම්බෝ වදාන්න හොඳ නැහැ. ගෙවල් වල යක්කු එනවා. ඊළඟට අපි ওই පිරිත් ගෙවල් වල සමහරලාවට දැකලා තියෙනවා මිනිස්සු කොච්චර ප්‍රාථමික අනවබෝධය නිසාම එක එක වැරදි මත සමාජගත වෙලා පිරිත් කියනකොට ආටානාටිය කෙනට මිනිස්සු කියන ආහා එළිය ඉන්න එපා දැන් යක්කු පන්නන වෙලාව යක්කු දුවනවා උඹලට ගහගෙන යයි. අනේ අර මිනිස්සු බය වෙනවා. එතකොට මේ වගේ එක එක මතවාද සමාජගත වෙලා තියෙන. ඇත්තටම ආටානාටිය දේශනාවේ සඳහන් වෙන්නේ මොකක්ද? මේ දේශනාව මොන හේතුවක් මතද දේශනා කරේ? බුදුරජාණන් වහන්සේද මේක අනුමත කරේ? උන්වහන්සේගේද දේශනාව? මේ දේශනාවේ අදාළ වෙන විදියට අපි කොහොමද මේ දේශනාවේ අර්ථය අපේ ජීවිතයට ගලපගන්න? ඔබට මේ ආටානාටි දේශනාව ගැන අද දවසේ අපි සාරාංශයක් හැටියට මේකේ අර්ථය ඔබට වැදගත් වෙන කාරණා ටික මේ දේශනාව තුළ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේදා වැඩ සිටියේ ගිජ්ජකූට පර්වතයේ. රජගහනුවර බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේට විවේකයෙන් වැඩ ඉන්න බොහෝම රමණීය කඳු මුදුනක කඳුවලලු ගණනාවකින් වටවෙච්ච වේපුල්ල වේභාර ඉසිගිලි පාණ්ඩෝ මේ කඳු ගණනාවකින් වටවෙච්ච ලස්සන තැන ගිජු ලිහිණියගේ ස්වභාවයට පිහිටපු ගල් කන්දක්. අර කඳු වලල්ල වටේට වටවෙච්ච තැන මැද ගිජ්ජකූටේ. ඒ මත බුදුරජාණන් වහන්සේට බොහොම ලස්සන තැනක සුගන්ධ කුටියක් ගන්ධ කුටියක් කරවලා ඒ කුටියට යන ගල් පඩි පෙලක් පවා සකස් කරලා ඒ වටේට ගල්ලෙන් වල භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සලස්සලා බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට විවේකයෙන් වැඩ ඉන්න ඒ තැන සකස් කරලා පූජා කරා. බිම්බිසාර රජුරුනි බුදුහාමුදුරන්ට පළවෙනිම ආරාමේ හදලා පූජා කරන්නේ වේළුවනාරාමේ. එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට රාත්‍රී මුළු මහත් පරිසරයේම ආලෝකමත් කරගෙන සතරවරන් දෙවියන් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන දෙවරු 4 දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ රුද්‍රාෂ්ට කියන මේ සතරවරන් දෙවියෝ. ඔබ දන්නවා මේ අය කොච්චර බුද්ධ ශාසනයත් එක්ක සම්බන්ධයිද කියලා. ඔබ අහලා ඇති බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගත් දවසේ ඉඳන් මාස 10ක් බෝසතාණන් වහන්සේ මව් කුසේ වැඩෙනවා. ඒ මාස 10ෙම බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටියේ සතරවරන් දෙවිවරු 4 දෙනා. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ රුද්‍රාෂ්ට කියන මේ සතරවරන් දෙවියන් 4 දෙනා 4 පැත්තෙන් හිටියා. 4 පැත්තෙන් ඉඳගෙන බෝසත් අම්මවත් අර කුසේ වැඩෙන දරුවවත් ආරක්ෂා කරා. බෝසත් පුතා ඉස්සල්ලාම ලෝකෙට බිහි වෙනකොට සක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගත්තා. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පිළිවලින් පත් කරලා ආපහු සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුටට පත් වෙන්නේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් පුතාව අම්මගේ අතට දෙනවා. එතකොට අපිට මේ සිදුවීම් වලින් පේනවා සතරවරන් දෙවිවරු බුද්ධ චරිතයේ උන්වහන්සේගේ ජීවිතේ
මොන තරම් බුදුහාඳුරොත් එක්ක බැඳිච්ච පිරිසක්ද. මේ මනුස්ස ලෝකයට ආසන්නයෙන් තියෙන ඉහළ අහසේ මේ පොළොව ආශ්‍රිතව ඉන්න දේවතා කොට්ටාසයක් ගැන සඳහන් වෙනවා. ඒ අයට අපි කියන භූමාටු දෙවිවරු, පොළොව ආශ්‍රිත දෙවිවරු. ඒ අය වෘක්ෂ, පර්වත, විමාන කරගත්ත සීමස්තක දේවතාවරු හැටියට සඳහන් වෙනවා. ඊළඟට අටුවාවල සඳහන් වෙනවා යම් දුර ප්‍රමාණය ගැන මේ පොළොවේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ චාතුම් මහරජික දිව්‍ය තලයේ පිහිටලා තියෙනවා කියන. යොදුන් 42000. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළ අහසේ තව්තිසා දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙනවා. මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ තමයි ශක්‍ර දෙවියෝ. එතකොට පොළොවට ආසන්නයෙන් තියෙන මේ දිව්‍ය ලෝක 6න් චාතුම් මහරජික, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රති, පරනිමිත, වසවර්ති කියන සදෙව්ලොව පොළොව ආශ්‍රිතයට යොදුන් 42000ක් ඉහළින් තියෙන්නේ චාතුම් මහරජික දිව්‍ය තලෙ. මෙන්න මේ දෙව්ලොව තමයි සතරවරන් දෙවියන් 4 දෙනා වැඩ ඉන්නේ. එතකොට ශක්‍ර දෙවියන්ගේ අනසක යටතේ සතරවරන් දෙවිවරු 4 දෙනාගේ වගකීම මේ ලෝකයේ සිව් දිසා පාලනය කරන පාලක දෙවිවරු හැටියට ඒ අය පහළ වෙන්නේ. විරූඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට්‍ර කියන දෙවිවරු 4 දෙනා. එතකොට ඒ අය යටතේ පාලනය වෙනවා පහළ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්ධර්ව කියන අමනුස්ස සේනා පාලනය වෙන්නෙත් මේ සතරවරන් දෙවියන්ගේ අනසක යටතේ. එතකොට යක්ෂයෝ, මේ අමනුස්යෝ යක්ෂයන්ගේ අධිපති, ඒ අයට අනකරන ඉහළ දේවතාව තමයි වෛශ්‍රවණ දෙවියෝ. එතකොට ඔය විදිහට යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්ධර්ව කියන මේ සේනා 4ටම සතරවරන් දෙවිවරු 4 දෙනා ඒ අයව පාලනය කරනවා, ඒ අයට අනකරනවා, ඒ අයට දඬුවම් කරනවා වැරදි වලට. එතකොට මෙහෙම පාලන ක්‍රමයක් ගැන සඳහන් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ දා ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට රාත්‍රී මේ සතරවරන් දෙවියන් 4 දෙනා ඒ 4 දිසාවේ ආරක්ෂා පිහිටවල ඒ අය යටතේ ඉන්න මේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව කියන මේ පිරිසත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා සතරවරන් දෙවියන් 4 දෙනා බුදුරජාණන් වහන්සේට මුලින් වන්දනා කළා, ගෞරව කළා. එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ කවුද කියලා මේ අය තමන් ගැන කියනවා. ස්වාමීනි, මම තමයි වෛශ්‍රවණ දෙවියන්. මේ මගේ යටතේ ඉන්න මේ යක්ෂ පිරිස. මම තමයි විරූඩ දෙවියා, මම තමයි විරූල්හ දෙවියා. එතකොට ඒ විදිහට බුදුහාඳුරන්ට තමන් අඳුන්වලා දුන්නා. ඒ යක්ෂයෝ දැන් එක්කරගෙන අර වෛශ්‍රවණ දෙවියන්ගේ අනසකට ආවට මතක තියාගන්න, යක්කුම් කියන්නේ ඔක්කොම මේ බුදුහාඳුරන්ට ගරු කරන, තුනුරුවන්ට ගරු කරන අය නෙමෙයි. එහෙම ගරු කරා නම් ඉතින් යක්කු වෙලා උපදින්නෙත් නෑනේ. මේ අය මනුස්ස ලෝකෙත් පුළුවන් තරම් පව්කම්, අපරාධ, වැරදි වැඩ කර කර ඉඳලා තුනුරුවන්ට ගරහා කරලා, අකුසල් කරලා, භික්ෂුන් වහන්සේලාට හිරිහැර කරලා ඒවැ විපාක හැටියට දුගතියේ යක්ෂයෝ පෙරේතයෝ වෙලා ඉපදිච්ච අය. හැබැයි ඒ අය අතර සමහර යක්කෝ ඉන්නවා තුනුරුවන්ට ගෞරව කරන, මොකක් හෝ අකුසලයකට දුගතියේ වැටුණට තුනුරුවන්ට ගෞරව කරනවා. අනේ මට වැරදුනා, මං සීල් රැක්කේ නෑ, මං ගුණධර්ම පිරිවේ නෑ, ඒ නිසායි මට මෙහෙම වුණේ කියලා පසුතැවෙන යක්ෂයෝ ඉන්නවා. එතකොට මේ යක්කු අතරත් ඉන්නවා. මතක තියාගන්න, ඒ අයගෙත් ඒ පින මත ඒ යක්ෂයෝ අතරත් බල සම්පන්න, මහානුභාව සම්පන්නයි ඉන්නවා, මධ්‍යමානුභාවයි ඉන්නවා, නීච යක්කුත් ඉන්නවා. ඔය යක්ෂයෝ දැන් බුදුහාඳුරන්ට ඇවිල්ලා ගරු කරපු හැටි තියෙනවා. සමහරව ඇවිල්ලා බොහොම ගෞරවයෙන් බුදුහාඳුරන්ට වන්දනා කරලා තමන්ගේ නංගොත් කිව්වා, මම අසවල් කෙනා, මම මේ විදිහේ කෙනෙක් කියලා තමන් බොහොම ගහම්බීර විදිහට තමන්ව විස්තර කරලා පැත්තකින් වාඩි වුණා. සමහරව ඇවිල්ලා වන්දනා කරලා විතරක් පැත්තකින් වාඩි වුණා. සමහර යක්කු නිකන් අර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැන්දෙත් නෑ, තමන් ගැන අඳුන්වලා දුන්නෙත් නෑ, හරි නිකන් බලාගමුකෝ කියලා වගේ අන්න එහෙම ඇවිල් බොහොම සැරෙන් කේන්තියෙන් වගේ පැත්තකින් හිටියා කියලා. ඉතින් ඒ යක්ෂයන්ගේ හැටි ඔය පිරිස ඔහොම ඇවිල්ලා හිටියට පස්සේ වෛශ්‍රවණ දෙවියෝ, දැන් මේ සතරවරන් දෙවියන් මේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව මේ හැමෝගෙම අධිපති දෙවිවරු, වෛශ්‍රවණ දෙවියෝ මේ සියලු දෙනා අතරින් ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මේ ආවේ, මේ පිරිසත් එකතු කරගෙන අපි ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. ඒ තමයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මෙන්න මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ ගුත්තියා රැකවරණය පිණිස, පහසු විහාරා, ඒ අයගේ පහසු විහරණය පිණිස, ආරක්ෂා, ඒ අයගේ ආරක්ෂාව පිණිස, ඒ අයට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක්, විපතක් ඇති නොවීම පිණිස ආටානාටිය නම් වූ දහම් පරියාය කියන්නයි අපි මේ ආවේ. එතකොට ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවේ මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ආවොත් මොකද්ද කළ යුත්තේ?
කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දැන් මේ කතාව ඉස්සරලා කියන්නේ වෛශ්‍රවණ දෙවියෝ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මේ කාරණේ කියනවා. මේ අයගෙන් කරදරයක් ආවොත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට මෙන්න මේකයි කළ යුත්තේ කියලා කාරණේ කියනවා. එතනදී වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ යක්ෂයන් අතර මහානුභාව සම්පන්න යක්කු අතර බුදුහාඳුරන්ට ගෞරව කරන අයත් ඉන්නවා. අගෞරව කරන යක්කුත් ඉන්නවා. මධ්‍යමානුභාව යක්ෂයන් අතරත් තුනුරුවන්ට ගෞරව කරන යක්කුත් ඉන්නවා අගෞරව කරන අයත් ඉන්නවා. නීච යක්කු ඉන්නවා. ඒ අය අතරත් තුනුරුවන්ට ගෞරව කරන අයත් ඉන්නවා අගෞරව කරන අයත් ඉන්නවා. හැබැයි වැඩි වශයෙන් ගත්තොත් මේ අමනුෂ්‍යයෝ තුනුරුවන්ට ගෞරව කරන්නේ. ඒකට හේතුවත් කියනවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැබැයි මේ යක්කු ප්‍රාණඝාතයට කැමති. උන් ඒවැ යෙදෙනවා. ඒ නිසා ප්‍රාණඝාතයේ වළකින්න කියනකොට කේන්ති යනවා. අකමැති ඇත්තෙක්. ඊළඟට වෛශ්‍රවණ දෙවියන් කියනවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයෝ දහම් දෙසනවා අදින්නාදානා වේරමණී හොරකම් කරන්න එපා කියලා. හැබැයි යක්කු කියන්නේ හොරකමේම යෙදෙන. ඒකට කැමති. ඒවට උපකාර කරන. ඒවම කරලා මේ ආත්මවල ඉපදිච්ච අය. ඒව කරන්න එපා කියනකොට ඔවුන්ට කේන්ති යනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දහම් දෙසනකොට වැරදි කාම සීවනයේට කැමති දුස්සීල දුරාචාර යක්කු කැමති නෑ කියන. මිනිස්සුත් එහෙමනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා අදින්නාදාන මේ බොරු කියන්න එපා මුසාවාදා වේරමණී. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. මෙහෙම බණ කියනකොට මේ යක්කු බොරුවෙන්මයි කෙනවා ඉන්නේ. බොරුවෙන්මයි ජීවත්වෙන්. බොරු කියන්න එපා කියනකොටත් කේන්ති යනවා. යක්ෂයෝ කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍යවලට ඒ මත් ලොල්කමට ආසයි කියන. ජීවත් වෙලා ඉන්නකොටත් බේබදුකං කරලා මත් වෙලා ඒ දුරාචාරය මේදිල තමයි ඒවැ උපදින්නේ. ඉපදුනාට පස්සෙත් ඒ මත්ද්‍රව්‍ය මත්පැන් මේවට ආසයි ඇලුම් කරනවා. ඒක ආග්‍රහණය හරි කරන. ඒ නිසා ඒවැන් වලකින්න කියලා දහම් දෙසනවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එක මේ යක්ෂයෝ කැමති නැ විරුද්ධයි කිය. ඒ නිසාම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ අය කරදර කරන්න පුළුවන්. අනතුරු කරන්න පුළුවන් විපත් කරන්න පුළුවන්. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ එහෙම වුණොත් කොහොමද ඒ කරදර කරන්නේ ගච්ඡන්තෝ අනුගච්ඡේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ යනකොට ඒ අනුවම පස්සෙන් ඇවිල්ලා කරදර කරනවා. තිතෝ අනුටිතය නතර වුණත් ඒ අමනුෂ්‍යය එයා ඇසුරේම නතර වෙලා හිරිහැර කරදර බාධා කරන. නිසින්නවා නිසීද එයා වාඩි වෙනකොට අමනුෂ්‍යයත් ඒ අසලීම වාඩි වෙලා ඒ අසලම ඉඳගෙන කරදර කරන. සයානවා සයානය නිදාගන්න ගියත් මේ අමනුෂ්‍යය පස්සෙන් ඇවිල්ලා කරදර බාධා කරන. එතකොට ඒ අය හිටගෙන හිටියත් ඇවිද්දත් වාඩි වුණත් නිදාගන්න ගියත් යම් යම් ඉරියව්වක යෙදිලා හිටියත් ඒ අර අමනුෂ්‍ය පස්සෙන් ඇවිල්ලා නොයෙක් විදිහට කරදර බාධා කරන බුදුහාමුදුරන්ගේ කාටද මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ආවොත් බේරෙන ක්‍රමේ තමයි මේ වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට මේ අමනුෂ්‍යෝ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි අර ආපු යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව කියන අයගේ බොහොම ලස්සනට ඒකේ තියෙනවා යක්කෝවා යක්කිනීවා යක්ක පෝතකෝවා යක්ක පෝතිකායවා යක්ක පාරිසජ්ජුවා යක්ක අමාත්‍යවා යක්ක මහාමත්තුවා එද යක්ෂයෙක් යක්ෂ පැටවෙක් යක්ෂ පැටවියක් ඊළඟට යක්ෂ මෙහෙකාරයෙක් යක්ෂ ඇමති කෙනෙක් යක්ෂ මහ ඇමති කෙනෙක්. එතකොට අපිට අපි මේ මනුස්ස ලෝකේ අපි මේ මිනිස්සු අතර තියෙනවා වගේම ඒ තනතුරු තානාන්තර උස් පහත්කම් මේ අමනුෂ්‍ය අතරත් ඒ අයගේ ලෝකවලත් තියෙනවා. එතකොට මොන කණ්ඩායමේ මොන ජාතිය කෙනෙක් වුණත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා හිරිහැර කරන්න එනවා නම් ඒ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා අපි ඒ අයව ආරක්ෂා කරනවා. දැන් මේ කවුද කියන්නේ? වෛශ්‍රවණ දෙවියන්. බුදුරජාණන් වහන්සේට කියනවා මෙන්න මෙහෙම කරන්න. ඒක තමයි පළවෙනි ක්‍රමේ තමයි ඒ වගේ අමනුෂ්‍යෙක් කරදර බාධා කරනවා නම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ අයගෙන් ඒ කරදර වලින් බේරෙන්න ඉස්සරලා සත්බුදුවරුන්ට වන්දනා කරන්න කියන. විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කල්ප 91ක් තුල මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම
ගාථාවගේ තියෙන ලස්සනට ආටානාටි සූත්‍ර පෙරලලා බලන්න. විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ ඒ විදිහේ ලස්සන ගාථා කීපයක් තියෙනවා. ඒ ගාථාවල තියෙන්නේ විපස්සි සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මේ කල්ප 91ක් තුළ මේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා හත් නමට වන්දනා කරලා තමන්ගේ සීලයත් සිහි කළ තමන් ගුණයක් පුරණ කෙනෙක් මේ දෙවියන් උදව් කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසික. ඔබ මතක තියාගන්න ඕනේ ආටානාටිය සූත්‍රයේ පිහිට තියෙන ඒ අයට. භික්ෂු භික්ෂුණී කියන්නේ සිල්වත් ගුණවත් තෙරුවන් සරණ ගිය බුදුහාඳුරන්ගේ පැවිදි ශ්‍රාවකයෝ. උපාසක උපාසිකා කියන්නේ තිසරණ සහිත ගිහි ශ්‍රාවකයෙක් නම් පන්සිල් රකින්න ධර්මානුකූලව ධර්මාවබෝධය පිණිස මහන්සි ගන්න බුදුහාඳුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ. එතකොට මෙන්න මේ ගිහි පැවිදි අය තෙරුවන් සරණ ගිය සීලේක පිහිටපු මේ පිරිසට තමයි දෙවියන් ඉදිරිපත් වෙලා අමනුස්සෙක් කරදර කරොත් උපකාර කරන්න බේරෙන්නේ. එතකොට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ඉස්සෙල්ලා සත්බුදුරුන්ටත් වන්දනා කරලා තමන්ගේ ගුණේ සිහි කරලා මම මේ විදිහේ ප්‍රතිපක්තියක් පුරන කෙනෙක් වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. කොහොමද කියන්නේ? අනේ දෙවියනේ මේ මං යනකොට මේ අමනුස්සේ මගේ පස්සෙන් එනවා ගච්ඡන්තෝ අනුගච්ඡ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. ටිතෝ අනුටිතේ මං නතර වෙලා හිටියත් මේ අමනුස්සේ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. සයානෝවා සයානේ නිසින්නවා නිසින්දේ මං ඉඳගෙන හිටියත් මේ අමනුස්සේ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. සයානෝවා සයානේ මං නිදාගන්න ගියත් මේ අමනුස්සේ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. ඒ නිසා වෛශ්‍රවණ දෙවියනේ අන්න යක්ෂයන්ට අධිපති දෙවියන්ට අපි මේ පණවිඩේ කියනවා. මේ අමනුස්්‍යයගේ මාව බේරලා මං මේ සිල්වත් කෙනෙක් මං ධර්මය දියුණු කරන කෙනෙක් මං ගුණ ධර්මයක් පුරණ කෙනෙක් තමන්ගේ ගුණ ධර්ම ගැන සිහි කරලා තුනුරුවන් වන්දනා කළ සත්බුදුරුන්ට වන්දනා කරලා වෛශ්‍රවණ දෙවියන්ට කියන්න. ඒක තමයි ආටානාටි සූත්‍රයේ තියෙන පළවෙනිම කොටසේ තියෙන අදහස. මම මේ ඔබට කියන්නේ සරලව. දෙවියන්ට කියන්න ඕනේ. එතකොට මේ දෙවිවරු මොකද කරන්නේ? මුලදි කරන්නේ අර බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා කරන යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට අන කරනවා. ඔබ මේ දේ කරන්න එපා. වහාම මේක නවත්තන්න. ඒ කෙනාට මේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ඒ අයට හිරිහැර කරන්න එපා කියලා දෙවියන් අන කරනවා. ඒ දෙවියන් තමයි ඉහළ ඉන්න ප්‍රධානී. යක්ෂයන් පාලනය කරන්නේ දෙවිවරු. එහෙම අන කරනවා විතරක් නෙමෙයි ඒ අයගේ වරප්‍රසාද කපා හරිනවා කියලා. දැන් සමහර ඒවා ඔබට නිකන් මේ අමුතු විදියට හිතෙන්න පුළුවන් මොනවද මේ තියෙන ඒවා කියලා. ඒ දේ අපිට තේරෙන්නේ නැහැ ගොඩක් දේවල්. අපි දකින සීමාවක් තියෙනවනේ. ඔබට මේ යක්ෂයන්වත් යක්ෂයන්ගේ ලෝකේවත් ඔවුන්ගේ රාජධානිවත් උන් ඉන්න තැන්වත් ඔබට ඒවා ගැන ලොකු දැනුමක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් උන්වහන්සේ දැකලා දිවස් නුවණින් දැකලා දේශනා කරපු මේ දේවල් අපිට පේන්නේ නැති නිසා අපි පේන කාලේ එනකන් ඒ විදිහට පිළි අරගෙන විශ්වාස කරගෙන ඒ මාර්ගය යනවා. හැබැයි ඔබටත් පුළුවන් ඔබ බණ භාවනා කරලා දිවස් නුවණ උපදවාගෙන ඔබට මේ දේවල් ඒ විදිහටම ඔබ තුලින් ප්‍රත්‍යක්ෂ කරගෙන මේක දකින්න පුළුවන්. ඒකයි ධර්මයේ ස්වභාවය. අපි සද්ධාවෙන් පිළිගන්න දේ මැරෙනකම්ම සද්ධාවෙන්ම ඉන්නව නෙමෙයි. අපි සද්ධාවෙන් ප්‍රත්‍යක්ෂේ කරා යන පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සද්ධාවෙන් පිළි අරගෙන ඒ මාර්ගේ වඩනවා. ඒ මාර්ගේ දියුණු කරනවා. ඒ මාර්ගේ දියුණු කරලා ඒ ප්‍රතිඵලයේ තමනුත් සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා ඔබ භාවනා කරලා ඔබ මේ දේවල් ඔබ තුලින්ම දකින නුවණ ඔබට උපදවා ගන්නත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා ඒකේ තියෙන වෛශ්‍රවණ දෙවියන් මේ අපි දන්නේ නැති වුණාට උතුරු දිශාවේ තමයි වෛශ්‍රවණ දෙවියන්ගේ දිශාව. යක්ෂයන්ගේ රාජධානියක් තියෙනවා කියනවා ආලක මන්දා කියලා රාජධානියක්. දැන් අපිට ඒක කොතනද තියෙන්නේ කවුද දැක්කේ? මේ දේශනාවේ අපිට පේන්නේ නැති දේවල්. එතකොට ඒ ආලක මන්දා කියන රාජධානිය කියන්නේ මේ යක්කු යක්ෂණියෝ විනෝද වෙන ඕන්ට විනෝද උයන් තියෙනවා කියන මැවිච්ච ඒවා. මේවා මේ අපිට පේනේව නෙමෙයි. දැන් දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට තියෙන නන්දන උයන දෙවියන් විනෝද වෙන උයන් ඒ අයගේ පිනට අනුව මැවිච්ච දේවල්. එතකොට යක්ෂයන්ට ඒ අය එකතු වෙන්න ඒ අය විනෝද වෙන්න යන උයනක් තියෙනවා කියන යක්ෂයන්ගේ. හැබැයි ඒකට ඇතුල් වෙන්න දෙන්නේ වෛශ්‍රවණ දෙවියන්ගේ අනසක පරිදි විතරයි. දෙවියන්ගේ අනක් තියෙන්න ඕන. දෙවියන්ට කීකරු අයට තමයි ඒකට යන්න දෙන්නේ. යක්ෂයන් වුණා. අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන අමනුෂ්‍යයන්ට ආලක මන්දා රාජධානියට ඇතුල් වෙලා ඒ විනෝද උයන් වලට ඇතුල් වෙලා ඒකට යන්න වෛශ්‍රවණ දෙවියන් අවසර දෙන්නේ නැතුව ඒ වරප්‍රසාද කපා හරිනවා.
ඊළඟට යක්කු යක්ෂණිය අතරත් විවාහ විස ගැනීම ඒවත් තියෙනවා. ඒව ඇදිත් වෛශ්‍රවණ දෙවියන්ගේ අවසරයක් අවශ්‍යයි. දෙවියන් එතකොට ඒවට අවසර දෙන්න. එතකොට ඒ වගේ අර යක්ෂයන්ගේ ඒ යම් යම් වරප්‍රසාද ඉවත් කරලා දෙවිවරු අන කරනවා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා යම් දඬුවම් පමුණවන. ඔබට මේක අවසානයේ මම ඔබට පෙන්වලා දෙන්න. මේ මනුස්ස ලෝකෙත් ওই වගේ දෙයක්ම තමයි තියෙන්නේ. ඊළඟට දැන් වෛශ්‍රවණ දෙවියන් කියන ඔන්න ඔය විදිහට දමනය වෙලා දෙවියන්ගේ අනට දෙවියන්ගේ අර වරප්‍රසාද කපලා මේ කරන ඒ අවවාදයට කීකරුවෙන් මේක අතහැරලා දෙවියන්ට කීකරුවෙන් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා කරන එක නවත්තන යක්ෂ පිරිසකුත් ඉන්නවා. හැබැයි ඔය අතර වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමීනි මේ යක්ෂයෝ අතර සමහරු ඉන්නවා හරිම දරුණුයි. හරිම හිතුවක්කාරයි දෙවියන්ටවත් කීකරු නෑ කියන. එතකොට මනුස්ස ලෝකෙත් ඉන්නවානේ මම බුදුහාමුදුරුවෝ කිව්වත් අහන්න එහෙමයි නැද්ද? සමහරු කියන මම මොන දෙවියෙක් කිව්වත් කවුරු කිව්වත් මන් නම් මට ඕන එක තමයි කරන්නේ. අන්න එහෙම කියන හිතන අය කොච්චර ඉන්නවද? එතකොට ওই જાති යක්කුත් ඉන්නවා. දෙවියන්ටවත් කීකරු නැති හිතුවක්කාර යක්ෂයෝ ඉන්නවා කියන. දෙවියන් කොච්චර එපා කීවත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර කරන්න එපා හිරිහැර කරන්න එපා කියලා වෛශ්‍රවණ දෙවියන් කොච්චර අන කරත් ඒ අවවාද අනුශාසනා පිළිගන්නේ නැතුව තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන යක්කු ඉන්නවා කිය. එතකොට කොහොමද බේරෙන්නේ? දැන් පළවෙනි එක තමයි අමනුස්සයෙක්ගේ කරදර බාධාවොත් අපි තුනුරුවන් වන්දනා කළා සත්බුදුරුන්ට වන්දනා කළා වෛශ්‍රවණ දෙවියන්ට කියනවා අනේ මම මේ විදිහට කෙනෙක් මේ අමනුස්සයෙන් මට කරදර කරනවා අනේ මාව බේරලා දෙන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම කරලත් හරියන්නේ නැහැ. දිගට මේ කරදරේම එනවා. අමනුස්සයෙක් දිගටම වද දෙනවා කරදර කරනවා. අන්න එතකොට මොකද කරන්නේ? මේ ආටානාටිය දේශනාවේ වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතකොට යක්ෂ සෙම්පතිවරුන්ට අඬ ගහලා කෑ ගහලා කතා කරලා කියන්න කියනවා. හඬ නගා කියන්න කියන හයියෙන් කියන්න කියනවා. ඒ යක්ෂ සෙම්පතිවරුන්ගේ නම් තියෙනවා. ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ චන්දනෝ කාමසෙට්ටෝ නිගණ්ඩු චිත්තසේන ආලවක සාතාගිරි හේමවත ඔය වගේ නම් ගොඩාක් තියෙනවා ආටානාටිය සූත්‍රය. දැන් ඔබට පිරිත් පොත අරගෙන පෙරලලා මේව බලාගන්න පුළුවන්. එතකොට ඒ අය තුනුරුවන් ගැන පැහැදිච්ච තෙරුවන් සරණ ගිය අර වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න යක්කුන්ට දඬුවම් දෙන නායක සෙම්පති දේවතාවරු කියනවා. පිරිසක් පාලනය කරනකොට දඬුවම් දෙන අයත් එපා. දැන් මනුස්ස ලෝකේ නැද්ද? පොලිසියක් ඉන්නවා, හමුදාවක් ඉන්නවා, වැරදි කරන අයට දඬුවම් දෙන නීති රීති තියෙනවා, උසාවි තියෙනවා, හිරගෙවල් තියෙනවා, බන්ධනාගාර තියෙනවා. එතකොට ඒවා පාලනය කරන බන්ධනාගාර දෙපාර්තමේන්තු තියෙනවා. එතකොට ওই වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තවදුරටත් හිරිහැර කරනවා නම් දෙවියන් කියන එකවත් අහන්න නැතුව මෙන්න මේ විදිහට කෑ ගහලා අර අයට කියන්න. ඒ අය ඇවිල්ලා දඬුවම් කරලා ඊට පස්සේ ඒ වැඩේ නවත්තලා දෙනවා. කොහොමද කියන්නේ? කියන හැටිත් තියෙන ආටානාටිය දේශනාවේ අයං යක්කෝ ගන්හාති මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති මේ යකෙක් මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේටේති මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයං යක්කෝ විහේටේති මේ යක්ෂයෙක් මට බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකෙක් මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යක්ෂයෙක් මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති අනේ මේ යක්ෂයෙක් මාව අතහැරලා දාලා යන්නේ නැතුව අනේ මට දිගටම වද දෙනවා කරදර කරනවා කියලා ඔය විදිහට කෑ ගහලා කියන්න කාටද කියන්නේ? ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ චන්දනෝ කාමසෙට්ටෝ නිගණ්ඩු චිත්තසේන ආලවක සාතාගිරි හේමවත ඔය විදිහට නම් ගොඩක් තියෙනවා. එයා යක්ෂ සෙම්පතිවරු. ඒ කියන්නේ අර යක්කුන්ට දඬුවම් දෙන වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න තුනුරුවන් ගැන පැහැදිච්ච යක්කුන්ට දඬුවම් කරන අය. ඒ අය තමයි දඬුවම් කරන්නේ. දෙවියන්ගේ අවසර අරන් ගිහලා දඬුවම් කරන. ඒ අයට කියන්නේ. ඒ අය මොකද කරන්නේ ඊට පස්සේ? අර බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර කරන අමනුෂ්‍යයන්ව ගිහිල්ලා ඇදගෙන එනවා. අල්ලගෙන එනවා. ඒ අයට දඬුවම් දෙනවා. දෙන දඬුවම් පවා ආටානාටිය දේශනාවේ තියෙනවා. ඒක මේ මනුස්ස ලෝකේ දඬුවම් වලට වඩා වෙනස්. ඒකේ තියෙන රත් වෙච්ච ගිනියම් වෙච්ච තැටි ඔළුවේ හලනවා කියන. හිස හත් කඩකට පලනවා කියන. මේ පැලුවා කියවට මතක තියාගන්න ආයෙමත් ඒවා ඒ ඕපපාතික ශරීරනේ. ඒ දඬුවම දීලා ටික වෙලාවකින් ආයෙමත් යාවෙනවා. අර නිරේ වගේ. ඔබ දේවදූත සූත්‍රයේ අපාය ගැන අහලා තියෙනවා නම් ඒකේ සඳහන් වෙනවා නිරිසත්වයෝ අත කපනවා.
කෑ ගහනවා විලාප දෙනවා ආයි ටිකකින් ඒක යාවෙනවා. මුළු ඇඟම රහිනවා වෑයකින් කෑ ගහනවා විලාපද ඒ දුක විඳිනවා ආයි ටිකකින් අර විදිහටම සකස් වෙනවා. ඒක තමයි ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය. හැබැයි දුක දැනෙනවා වේදනාව දැනෙනවා මේ වෙලාවට. ඒ නිසා අර යක්ෂයෝ යක්ෂ සෙම්පතිවරු මොකද කරන්න මේ හිතුවක්කාර දරුණු දෙවියන්ගේ කීම අහන්න නැති යක්කුන්ට දඬුවම් කරනවා. ඒක වෛශ්‍රවණ දෙවියෝ ලස්සන උපමාවකට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් ඔය වෙන්නේ. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවරනේ. ඒ වෙලේ රජගහනුවරම උදාහරණයට අරන් වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමීනි මේ රජගහනුවර පාලකයා සේනිය බිම්බිසාර රජුරු. එතකොට සේනිය බිම්බිසාර රජුරෝ රටවැසියන්ගේ යහපත වෙනුවෙන් නීති රීති පනවලා තියෙනවා. හොරකම් කරන්න එපා, මිනිස්සුන්ට හිංසා කරන්න එපා, මිනී මරන්න එපා, මංකොල්ල කන්න එපා, මේ වගේ දූෂණ අපචාර කරන්න එපා, මේවා කරන්න එපා, මේවා කරන්න එපා කියලා නීති ඒවා ඔක්කොම පනවලා තියෙන මිනිස්යන්ගේ යහපත වෙනුවෙන්. හැබැයි රජ්ජුරුව මොන නීති දාලා තිබුණත් රජ්ජුරුවන්ගේ අන පිළිගන්නේ නැති, රජ්ජුරුවන්ටත් කීකරු නැති, රජ්ජුරුවන්ගේ රටේ නීතියටත් ගෞරවයක් නැති මිනිස්සු ඒ රාජ්‍යයේ ඉන්නවා. හොරු, මංකොල්ලකාරයෝ, මිනී මරුව, අපරාධකාරයෝ ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ඒ අය රජ්ජුරුව සලකන්නේ රාජද්‍රෝහීන් හැටියට. රජ්ජුරුවන්ගේ හතුරු රටට රාජ්‍යයට ද්‍රෝහීන් හැටියට සලකන. එතකොට රජ්ජුරුව මොකද කරන්නේ? ඒ අය අල්ලගෙන ඇවිල්ලා ඒ අයට දඬුවම් කරනවා. මිනී මරලා කොහෙන් හැරි හැංගිලා හිටියත් කොහොම හරි රජ්ජුරුව හොයාගන්න රාජබටයෝ දාලා අල්ලගෙන එනවා. ඇවිල්ලා රජ්ජුරුව ඒ අයට සුදුසු දඬුවම් ඒ කාලේ දස වදේ කියලා වද තිබිලා තියෙනවා. එක්ක හිරගේ දානවා දඬුවම් ඒ කාලේ නොඑක් වදද හිංසා දඬුවම් දීලා තියෙනවා. එහෙම තමයි මනුස්ස ලෝකේ මිනිස්සු අතර පාලනය වුණේ එදා ඉඳන්. දැන් අදත් රාජ දඬුවම් නැති වුණත් අදත් දඬුවම් තියෙනවා. දැන් බලන්න අදත් අපි ওই දේ නෙමෙයිද කරන්න කියලා. දැන් ඔබ හිතන්න ඔබ කාටවත් කරදරයක් නැතුව ඔබේ ගෙදර ඔබ හම්බ කරගෙන අනේ නිදහස ජීවත් වෙනවා. ඔය අතර ගමේ හරි කොහේ හරි ඉන්න ඔබට කරදර කරන ගේ ඉස්සරහින් බැනගෙන යනවා, නිකන් ගෙට ගල් ගහනවා, පාරේ යනකොට ඇඟේ හැප්පෙනවා, නිකන් වාහනේ ඇඟට කපාගෙන යනවා, බැනගෙන යනවා. ඔහොම මිනිස්සු ඉන්නවා. දැන් ඔබට කරදරයිනේ. එතකොට ඔය මිනිස්සුන්ගෙන් කරදර එනකොට ඔබ මොකද කරන්නේ? එක්කෝ පොලිසිය යනවා. පොලිසියට ගිහිල්ලා ඔන්න පැමිණිල්ලක් දානවා. අපි අපේ රටේ නීතියට අනුව මිනිස්සුયો කටයුතු කරන හැටි හිතන්න. ඊට පස්සේ එතනින් මොකද කරන්නේ? ගෙන්නනවා. අපි ඒක වැරදි විදිහට නැතුව නිවැරදි විදිහට හිතමු. පොලිසියෙන් ගෙන්නලා මොකද කරන්නේ? ඉස්සල්ලාම කරන්නේ අවවාද කරනවා. අර වෛශ්‍රවණ දෙවියොත් මුලින්ම කරන්නේ අවවාද කරනවා. මේක කරන්න එපා. ආයි දිගට කරොත් දඬුවම් දෙනවා. ඒක තමයි කියන්නේ. අවවාද කරනවා. පොලිසියනුත් කරන්නේ අවවාද කරනවා. මේ දේ කරන්න එපා. ඊළඟ පාර කරොත් උසාවි දානවා. ඊළඟ පාර දඬුවම් දෙනවා. එහෙම කියලා අවවාද කරලා පළවෙනි පාර අවවාද දෙනවා. දැන් අවවාද දුන්නට පස්සේ ගිහිල්ලා ආයි කරදර කරන හරි උඹ පොලිසි කියන්නේ දෙන්නම් උඹට වැඩේ කියලා. එහෙමනේ මිනිස්සු ගොඩාක් ඔය පව්කාරයෝ. ඊට පස්සේ අර මිනිහයාට තවත් කරදර කරනවා. තවත් වද හිංසා කරනවා. මේ මිනිහයාගෙන් පලි ගන්න. එතකොට මොකද කරන්නේ? ඔබ ආයෙමත් පොලිසි ගිහිල්ලා කීවට පස්සේ ඊට පස්සේ උසාවි දානවා. එතනදි මොකද කරන්නේ? විනිශ්චය කරලා ඒ කෙනාට දඬුවම් දෙන්නේ. දඬුවම් තමයි අද එක්කෝ රිමන්ඩ් කරනවා. ඊළඟට එහෙම නැත්නම් කෙලිම හිරේ යවනවා. අවුරුද්දකට දෙකකට හිරේ යවනවා. බරපතල වැඩ ඇතුව. වැඩත් එක්ක ගිහිල්ලා ගල් කඩන්න වද ඒක ඇතුළට ගිහිල්ලා ඉතින් සමහර බරපතල වැඩ ඇතුව අවුරුදු 5 10 සමහර ලාවට සමහර රටෙන් රටට නීති වෙනස්. අද සමහර රටවල් වල කස පහර ගහනවා, බෙල්ල කපනවා, ඊළඟට අර විදුලි පුටුවේ තියලා මරනවා. සමහර ලාවට එල්ලුම් ගහ තියෙනවා. එක එක රටවල් වල එක එක විදිහේ දඬුවම් තියෙනවා. දරුණුම අපරාධකාරයෙක් නම් ඒ විදිහේ සමහරුන්ට ජීවිතාන්තෙම හිරේ දානවා. එතකොට මනුස්ස ලෝකෙත් මේ මිනිස්සු මේ නීතියත් එක්ක තමයි ලෝකේ පාලනය වෙන්නේ. ඒ ස්වභාවයම මේ යක්ෂයෝ අතර මේවා තුලත් තියෙනවා. අපි දන්නේ නැති වුණාට. එතකොට වෛශ්‍රවණ දෙවියන් කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට සේනිය බිම්බිසාර රජුරෝ රටේ ඉන්න වැරදිකාරයෝ කියන දේ අහන්න නැති මිනිස්සු රාජද්‍රෝහීන් අල්ලලා ඒ අයට දඬුවම් දෙනවා. එහෙම තමයි මේ මිනිස්සුන්ගේ අනිත් මිනිස්සුන්ට යහපතේ නිදහස ජීවත් වෙන්න මේ රාජ්‍ය හදලා තියෙන්නේ. වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේ තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර කරනවා නම්, හිරිහැර කරනවා නම්, ඒ අය අනේ සිල්වත්ව ගුණවත්ව බණ භාවනා කරගෙන කාටවත් හිංසාවක් නැතුව ගුණධර්ම වඩාගෙන යනකොට මේ යක්ෂයෝ යකෙක් හරි අර කියපු යකෙක්, යක්ෂ පැටියෙක්, යක්ෂණියෙක් වෙන්න පුළුවන්, යක්ෂ අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, මොන જાති හරි යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්ධර්ව
ඒ නාගයන්ගේ තර විදියටම විස්තර වෙනවා නාගෝවා නාගිනීවා නාගපෝතකෝවා නාගපෝතිකායවා නාග මහාමත්තෝවා නාග පාරිසජ්ජුවා ඒ විදිහටම විස්තර වෙනවා. එතකොට අපි ඔය එක නංගොලින් කියනවා පෙරේතයෝ කියනවා මල පෙරේතයෝ කියනවා මොන නමෙන් කිව්වත් යක්කු යක්ෂණියෝ මොන නමෙන් හරි මේ නොපෙනෙන බලවේග හැටියට එන අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා ඇති වෙනවා නම් අන්න අපිට කරන්න තියෙන දේ. එතකොට අපි ඉස්සරලාම දැන් ඔබ මේකේ සාරාංශය මතක තියාගන්න. හැබැයි මේ පිහිට තියෙන්නේ දෙවියන්ගේ පිහිට තියෙන්නේ තුනුරුවන්ගේ පිහිට තියෙන්නේ සිල්වත් ගුණවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා ඇති වුණොත් කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා තමයි ආටානාටියේ තියෙන්නේ. එතකොට ඉස්සල්ලා සත්බුදුරුන්ට වන්දනා කරලා තමන්ගේ සීලේ ගුණේ සිහි කරලා තමන් දෙවියන්ට කියනවා මට මෙහෙම අමනුෂ්‍යෙක් කරදර කරනවා අනේ මාව බේරලා දෙන්න කියලා දෙවියන් ඉදිරියේ කියන එක නැවත කියන්න බුදුන් ඇඳලා තුනුරුවන් වන්දනා කරලා ඔබ අවංකව කියන ඔබේ ගුණධර්ම සිහි කරලා තවදුරටත් ඔබට කරදර බාධා එනවා නම් අන්න ආටානාටියේ පොත සූත්‍රයේ පෙරලලා ගන්න පිරිත් පොතේ තියෙනවා. ඒකේ තියෙනවා කිව යුතු පිළිවෙල. මේ විදියට මට අමනුෂ්‍යෙක් කරදර කරනවා මෙහෙම ඒ තියෙන වාක්‍ය වලින් අපි ඒ යක්ෂ සෙම්පතිවරුන්ට ඒ අයගේ නම් කියලා හඬ නගා කියන්න කියන. එතකොට ඒ අය ඒ අමනුෂ්‍යයට දඬුවම් කරලා ඒ අයව බේරෙනවා. එතකොට ඕක තමයි සාමාන්‍ය තියෙන සාරාංශයක් හැටියට මම ඔබට මේ ආටානාටියේ තියෙන අදහස කියලා දුන්නා. එතකොට මෙන්න මේ කතාව වෛශ්‍රවණ දෙවියන් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ওই කතාව කියන්නේ. බුදුහාමුදුරුවෝ අහගෙන ඉඳලා ඒක අනුමත කරා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා වෛශ්‍රවණ දෙවියන් වන්දනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමනම් අපි යන්නම් අපට ගොඩාක් රාජකාරී තියෙනවා කියලා. අර සතරවරන් දෙවියන් එක්ක මේ යක්කු මේ ඔක්කොම ආපහු පිටත් වෙලා ගියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ව කැඳෙව්වා. කැඳවලා ඒ අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි ඊයේ රාත්‍රී වෛශ්‍රවණ දෙවියන් සතරවරන් දෙවියන්ම එකතු කරගෙන යක්ෂ නාග කූම්බාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනා පිරිවරාගෙන ඊයේ රාත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිජ්ජකූට පර්වත මුදුනට ආවා. ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් මෙන්න මේ විදිහට දේශනා කරා කියලා අර ආටානාටියේ මේ කතා වස්තුවම කලින් දවසේ රාත්‍රී වෙච්ච සිදුවීම පහුවදා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් භික්ෂූන් වහන්සේලාට දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ නිසා නුඹලා හුදකලාවේ කැලේක වෙන්න පුළුවන් ආරණ්‍යක වෙන්න පුළුවන් ගහක් යට වෙන්න පුළුවන් ගල් වෙනක වෙන්න පුළුවන් නුඹලා බණ භාවනා කරගෙන සිල්වත්ව ගුණවත්ව මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා හිරිහැර විපත් ඇති වෙනවා නම් මෙන්න මේ ආටානාටිය නම් වූ දහම් පරියාය මතක තියාගන්න. මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න. දෙවියන් බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් වෙනවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට එන අමනුෂ්‍ය විපත් වලින් ඒ අයව ආරක්ෂා කරනවා කියලා. ඒක තමයි ආටානාටියේ කතාව. එතකොට මේ ආටානාටියේ දේශනාවේ ආඥා බලය මේ වෛශ්‍රවණ දෙවියන් බුදුහාමුදුරන්ට වෙච්ච පොරොන්දුවේ මේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටි ආඥාවක් කියනවා. ඒ නිසා මේ ලෝක ධාතුවේ යක්කු අමනුෂ්‍ය විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල සියලු දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වෙන අමනුෂ්‍ය විපත් කරදරවලදී ඒ අයව ආරක්ෂා කරනවා කියලා මේ සතරවරන් දෙවියන් ඒ වෙච්ච පොරොන්දුවේ ආඥාව පිහිටුවා. ඒ නිසා පින්වතුනි හැබැයි මතක තියාගන්න ධර්මයක් නැති සීලයක් නැති ගුණධර්මයක් රකින්න නැති තුනුරුවන් ගැන පැහැදීමක් නැති අයට මේ ආටානාටියේ දේශනාවේ පිහිට පිළිසරණ නම් ගන්න විදිහක් නැහැ. ඒ අයට ඉතින් ওই දේවාලයක රිංගලා එතන ගිහිල්ලා කොහෙන් හරි පොල් මලකින් හරි ගුටි කාලා වේවැලකින් හරි ගුටි කාලා අර යක්කුන්ට පෙරේතීන්ට දොළපිදේනියක් දීලා ගුටි කාලා කරගන්න දෙයක් මිසක් ඒවැය ගිහිල්ලා තවත් අමාරුයි වැටි මිනිස්සු දේවාල අස්සෙම මුළු ජීවිතේම ගෙවගෙවා දුක් විඳිනවා මිසක් ඔවුන්ට ගැලවෙන ක්‍රමයක් නම් ධර්මයේ අපි නම් දන්නේ නැහැ. එතකොට ඒ අයට ගැලවෙන්න තියෙන එකම ක්‍රමේ තමයි අපට බුදුහාඳුරන්ගේ දේශනාවත් එක්ක ඔබට කියන්න තියෙන්නේ ඔබ අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න හිතනවා නම් ඉස්සල්ලා සිල්වත් වෙන්න. ඔබ ධාර්මිෂ්ඨ වෙන්න. ඔබ අවංකව තෙරුවන් සරණ යන්න. ලෞකික සම්මාද අඩුම ගානේ පින්පව් විශ්වාසයවත් කර්මඵල විශ්වාසයවත් ඇති කරගන්න. අන්න එතකොට ධර්මයේ පිහිට තියෙනවා. අඩුම ගානේ මෙලෝ පරලෝ පිළිගන්නෙත් නැතුව පින්පව් විශ්වාස කරන්නෙත් නැතුව තුනුරුවන්ටත් බැන අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න හිතාගෙන දේවාල ගානේ යනවා නම් ඔබට
තුනුරුවන්ගේ මේ දෙවිවරුන්ගේ පිහිටකින් නම් බේරෙන ක්‍රමයක් ධර්මයේ අපිට හොයාගන්න නැහැ. ඒ නිසා අපිට පේනවා ගොඩාක් බුද්ධ දේශනා ගත්තොත් තව බුදුහාඳුරන්ගේ දේශන ගොඩක තියෙනවා මේ අමනුස්ස විපත් වලින් බේරෙන ආකාරي. සංයුත්ත නිකායේ තියෙන සත්‍ති සූත්‍රය කියලා දේශනාව. සත්‍ති කියන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධය. බුදුහාඳුරු ආයුධයක් උපමා කරලා කියනවා මහණෙනි දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක්. කෙනෙක් අතින් මිරිකන්න තද කරන්න නමන්න උත්සාහ කරොත් වෙන්නේ තමන්ගේම අතපය කැපෙනවා. ඒ වගේ තමයි සිල්වත්ත ගුණධර්ම පුරන මෛත්‍රිය වඩන මෛත්‍රී සහගත කෙනාට කරදර කරන්නේ අමනුස්සයටත් වෙන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් මිරිකන්න දඟලන්න ගිහිල්ලා තමන්ම අමාරු වැටෙනවා වගේ වැඩක්. ඒ නිසා මහණෙනි අමනුස්ස විපත් වලින් බේරෙන්න නම් මෛත්‍රී සිත වඩන්න සිල්වත් වෙන්න. අන්නේ නිසා මතක තියාගන්න ඔබට අමනුස්සයන්ගේ කරදර බාධා ඇති වෙනවා නම් ඔබ පළමුව කළ යුත්තේ සිල්වත් වීම. අඩුම ගානේ පංචශීලී හරි පිහිටන්. නිතර තුනුරුවන් වදින්න. පිරිත් කියන රතන සූත්‍රය බොහෝම බලවත්. තුන් සූත්‍රයේම කරණීයමිත්ත සූත්‍රය, රතන සූත්‍රය නිතර පිරිත් කියන මේ ආටානාටිය දේශනාවේ තියෙන මේ කොටස හොඳට මතක තියාගෙන ඉගෙනගෙන මේ දේශනාවේ ප්‍රතිඵලය ලබන්න නම් ඔබ සිල්වත්ත තිසරණේ පිහිටපු බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් වෙන්න. මොකද වෛශ්‍රවණ දෙවියන් බුදුහාඳුරන්ට පොරොන්දු වෙන්නේ තුනුරුවන්ට ගරහාමින් ඉන්න මේ අන්ධබාල ධර්මයක් නැති පෘතජ්ජනයන්ව මේ පෞකාරයන්ව අපි රකින්නවා කියලා නෙමෙයි. වෛශ්‍රවණ දෙවියන් පොරොන්දුනේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අපි ආරක්ෂා කරනවා. ඒ අයගේ රැකවරණේ ඒ අයගේ පහසු විහරණේ පිණිසයි මේ ආටානාටිය නම් වූ දහම් පරයාය කියලා වෛශ්‍රවණ දෙවියන් බුදුහාමුදුරන්ට පොරොන්දුනේ. ඉතින් එහෙමනම් මේ දේශනාවෙන් ඔබට මං හිතන්නේ ගොඩාක් ආටානාටිය දේශනාවේ අර්ථය මොකක්ද? මේ දේශනාවෙන් අපි කොහොමද ප්‍රයෝජන ගන්න? මේ අමනුස්ස විපත් ඇති වුණොත් කොහොමද අපි ධර්මානුකූලව ආරක්ෂා වෙන්නේ? ඔබට අද මේ දේශනාව තුළ ගොඩාක් කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න වාසනාව සැලසුණා. ඉතින් එහෙමනම් අපි ආශිර්වාද කරනවා ඔබ හැම දෙනාටම අර අනාගත බය සූත්‍රය නිතර හිතන්න බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුවේ නිතර හිතන්න මේ කෙලෙස් සහිතව සසර යෑම තුළ මේ භයානක ජීවිතේ කෙලෙස් සහිතව සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ කොයි මොහොතක මාව දරුණු අමනුස්සයෙක්ගේ ගොදුරක් වෙයිද දන්නේ නැහැ. ඊට පෙර මං අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසර ගමනින් මිදෙනවා කියලා වීරිය වඩන්න කියන. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්හඬ ගුවන් විදුලියේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.